ගිලම්පස බුදු පූජාවේ පින්කම සිදු කරන්නට යෙදුණා. දැන් මේ වෙලාවේ අපිට පැවරලා තිබෙන්නේ මේ ධර්ම දේශනාව සඳහා අද දවසේ මේ වැඩම කරන්නට යෙදුන ඒ ධර්ම දේශනාවේ අද වැඩම කර සිටින ඒ අපේ ගරු කටයුතු හාමුදුරන් වහන්සේ පිළි අර ගන්නට ඉතින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව අපේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මුලින් මේ පින්වතුන් දැනුවත් කරන්නට යෙදුණා. ඉතින් අද ධර්ම දෙවියන් පින්වතුන්ගේ ඒ සීරුම් කටයුතු ඒ සීරුම් බලාපොරොත්තු සාර්ථක වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව ඒ අද දවසේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානයේ ඒ නේවාසිකව වැඩ සිටිමින් අපේ පින්වතුන් හැම දිනාගේම සුභ සිද්ධිය උදෙසා ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කරන්නා වූ ඒ විචිත්‍ර ධර්ම කතිකය වගේ විචිත්‍ර පරිත්ත භානක ඒ අලුපත ධම්මරතන පඬිත් හාමුදුරන් වහන්සේ විසින් උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් කවුරුත් සාදු කියන්න. මේ පින් පවුනවන්නට බලාපොරොත්තු වුණේ හැම දිනාටම පින් පැමිණීමත් ඒ වගේම සෙත් පදන්නට බලාපොරොත්තු වුණේ හැම සිදු කරනු ලබනවා. ඉතින් මේ ධර්ම දේශනාව අවසානයේදී අපේ හාමුදුරන් වහන්සේ විසින් මේ සීල කටයුතු සිදු කරනවා ඇති. ඒ නිසා අපි මේ වෙලාවේ උන්වහන්සේට බොහෝම ගෞරවයෙන් යුක්තව කටයුතු ආරම්භ කරන ලෙසට දෙනාම සාදු කියන්නේ චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනග මොක්ඛදං ධම්මස් අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවං විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා සාරිපුත්තෝ දක්ඛිනාගිරිස්මින් චාරිකං චරති මහතා බික්ඛු සංඝේන සද්ධින් අතකෝ රාජගහේ වස්සං උත්තෝ යේන දක්ඛිනාගිරි යේනායස්මං සානුපසංකමි උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධින් සම්මෝදී සම්මෝදනියං කතං සාරාණියං වීති සාරෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝතං භික්ඛුං ආයස්මා සාරිපුත්තෝ ඒතං කතමාචාවසෝ භගවා ආරෝගෝච බලවාචාති ආරෝගෝ චාවසෝ භගවා බලවාචාති බෙන්තර වලල්ලාවිට කෝරළේ සහ වැලබඩපත්වේ ප්‍රධාන සංඝනායක කැනඩාවේ ප්‍රධාන සංඝනායක
වොසින්ටන් බෞද්ධ මහා විහාරස්ථානයේ අනුශාසක අග්‍රගණ්‍ය ග්‍රන්ථ විසරද ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රාජකීය පඬිත අවසරයි වැහිනේ පඤ්ඤාලෝකා විදාන අති ගෞරවාස්පද අපේ මහා නායක මාහිමියන් වහන්සේ වගේම වොසින්ටන් බෞද්ධ මහා විහාරස්ථානයේ විහාරාධිපති ගර්දස්බර්ග් පඤ්ඤාසේන බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිකාරී අවසරයි උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි අපේ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ සහෝදර රතනසිංහ පඬිත හාමුදුරන් වහන්සේ එමෙන්ම අපේ සහෝදර ඥානාවාස පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය සදා වන්දනීය මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණයට සෝදානම්ව සැදී පැහැදී බලාපොරොත්තුව සිටින පින්තුනි පින්වතියනි ගුණෝතුනි බෝසත් දරුදැරියනි වස්සාන සමය ආරම්භ වෙනා ඒ වස්සාන සමය තුල සිදුවෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ සියලු කෙනෙක්ම සිටින අවස්ථාවයි. පින්තුන්ට මා මුලින් එක් සූත්‍ර ධර්ම දේශනාවක වැදගත් පාඩු කීපයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. ධනංජානි කියන මේ සූත්‍ර දේශනාවේ කොටසක් මායි ඉදිරිපත් කළේ. ඒ ධර්ම දේශනාව සිදු කරන්නට මා බලාපොරොත්තු වන්නේ ධර්මාවාදයක් වශයෙන් ඔබට කාරණයක් මතක් කරනවා නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කිරීම තුළින් අපට ඇතිවෙනා වූ සියලු ලෙඩ රෝගාබාධ සුව කර ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා දහම් නැමැති මේ ඖෂධය පානය කරන ලෙස. ඒකේචි ඕසදාලෝකේ ආදි වශයෙන් ඒ ගාථා ධර්මයන්හි එම කාරණා පින්තුණී සඳහන් වෙලා පවතිනවා. ධනංජානි කියන සූත්‍ර ධර්ම දේශනාව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය පින්තුණී අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබෙනවා. මේ සූත්‍ර ධර්ම දේශනාව මජ්ක්‍ධිම නිකායේ කියන මේ ධර්ම ග්‍රන්ථයේහි මජ්ක්‍ධිම නිකායේ කියන මේ කොටසට අන්තර්ගත වෙලා තිබෙනවා. ඊටාම වටින සූත්‍ර ධර්ම දේශනාවක්. හොඳින් අහම්කම් දීම මේ අපි කාටත් ප්‍රයෝජනවත් වෙනවාට සැකයක් නැහැ. ඒ නිසා පින්නතුනි ඒ ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමින් සිටින අවස්ථාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ කොමන හේතුවක් නිසාද මේ විදිහේ ධර්මයක් දේශනා කරන්නට යෙදුනේ කියන කාරණාව විශේෂයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඔබට දැනගන්නට පුළුවන්. පින්තුනි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ සිටින කාලයක අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ 509ක් පවන මහා සංඝයා වහන්සේ සමග දක්ඛිනාගිරි කියන මේ දක්ඛිනගිරි ජනපදයේ වස් සමාදන් වෙලා වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාප කියන මේ කොටසෙහි එදා රජගහ නුවර ద్వාරනාමයෙන් කොටස් 32කට බෙදලා තිබුණ වකවානුවක් එයින් එදා සලකන්නට පුළුවන් මේ කලන්දක නිවාප කියන මේ කොටසේ. බොහොම ලේනුන් සිටිය බව සඳහන් වෙලා තියෙනවා. ලේනුන්ට කිසිම හිරිහැරයක් කරදරයක් තහනමක් කොට තිබුණේ නැහැ. මේ කලන්දක නිවාප කියන මේ වාසස්ථානයේ පින්තුනි රජගහ නුවර සිට නොයෙක් යොදුම් ගණනාවකට ඈතින් පින්තුනි දක්ෂිණ ගිරිය කියන මේ කොටාසේ තිබුණේ දක්ඛිනාගිරි පෙදෙස සතපුම් වලින් කියනවා නම් 120ක් පමණ දුරක් ඈති. ආවෙන් තරමක කඳු වැටියක් තිබුණා. අදටත් මේ කඳු වැටිය දකින්නට පුළුවන්. පින්නතුන් මම හිතන්නේ දඹදිව ගිහිල්ලා තිබෙනවා නම් ඉන්දියාවේ
මේ පළාතේ යන්නට පුළුවන් බොහෝ අවස්ථාවන්හි වන්දනාවේ යන පින්තුන් දන්නවා. ඉතින් බොහොම සදහවත් බෞද්ධයන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එහි වාසය කළා. මේ වස් කාලය ගත කරනකොට ඒ වස් කාලයේ නෙමෙයි මාසයකට පමණ පසු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රජගහ නුවර සිට සරියුත් හාමුදුරන් වහන්සේ බලන්නට දොර කතර ගෙවාගෙන පැමිණුණා. සුමානයක් පමණ දක්ින ගිරේ වාසය කළා කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මම මේ දක්ෂිණ ගිරියෙහි සිට තවත් යොදුන් 40ක් පමණ දකුණු දිගින් පිහිටි වනයේක තමයි වැඩ වාසය කරන්න කියලා. මගේ ලොකු ආසාවක් තිබුණා බුදුරජාණන් වහන්සේ දකින්නට ඕනයි කියන හැඟීම. මම මේට මාස 50කටත් කලින් තමයි ආරණ්‍යයෙන් පිටත් වෙලා මෙහි පැමිණි කියලා. වස් විසීමට සතියකට පමණ කලින් රජගහ නුවරට ආවා. අනේ මහා වාසනාවක් මට බුදුහාමුදුරුවෝ දකින්නට ලැබුණා. උන්වහන්සේ මගෙන් තොරතුරු විමසුවයි කියලා. උන්වහන්සේ මට මතක් කළා එවත්නි ඔබත් මේ වර මේ රජගහ නුවර වස්වසන්න වස් කාලේ ගත කරන්න කියලා. ඒ ඔබට ධර්මඥානෙ දුරු කර ගැනීමට මහ අවස්ථාවක් වේ. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මා වස් කාලේ ගත කළේ වේළුවනාරාමේ. පසුගිය 4 මාසයේම බුදුරජාණන් වහන්සේ දැක්ක දිනපතාම සවස් භාගයේදී උන්වහන්සේගෙන් බණ අසන්නටත් ලැබුණා. එයින් මගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ධර්මය පිළිබඳ දැනුම හා අවබෝධයක් දියුණුවයි කියලා. සඳහන් කරනවා නොසිතූ ලාභයක් මට ලැබුණේ මට සිතුණා බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් වැඩි දෙනෙකුන් වහන්සේ දකින්නට ලැබුණා. සරියුත් මහතෙරුන් වහන්සේ දකින්නට නොහැකි වීම බොහෝ පාඩුවක්. ඒ නිසායි මා පැමිණුනේ ඔබ වහන්සේගේ මහා ප්‍රඥාව ගැන මා අහලා තිබෙනවා. ඒ වුණාට මීට කලින් කවදාකවත් දැකලා තිබුණේ නැහැ. දවස් කීපයක්වත් ඔබ වහන්සේලාගෙන් බණ අහන්න ධර්ම සාකච්ඡාවේ දෙන්න තමයි මම හිතලා පැමිණුනේ කියලා. සාරිපුත්ත තෙරණෝ සුදුසු ධර්මවාදයකින් මේ භික්ෂුන් වහන්සේ සතුටු කළා. ප්‍රමුදිත භාවයට පත් කළා. උන්වහන්සේ සතියක් පමණ ගතකොට යාමට සූදානම් වන දවසේ රජගහ නුවර ගැන තොරතුරු ටිකක් සරියුත් මාහිමියන් විසින් විමසනු ලැබුවා පින්තුනි. කෙසේද එවත්නි බුදුරජාණන් වහන්සේ සුවසේ වෙසෙනවාද? එසේ ස්වාමීනි බුදු පියාණෝ සුවසේ වැඩ වෙසෙනවා. මාගේ පැවිදි සොයුරු මොගලන් මහරහතන් වහන්සේ කෙසේද? උන්වහන්සේ සාරිපුත්‍රයන්න් වහන්සේ මෙවර ගිජ්ජ කෝටේහි වස් විසුවා. ආනන්ද මහතෙරුන් ආදී අනිකුත් උතුමන් ගැනත් විමසා එවත්නි රජගහ නුවර තණ්ඩුල පාලද්වාර කොට්ටාසේ මගේ හිත මිත්‍රයෙක් සිටිනවා. ධනංජානි බ්‍රාහ්මණතුමා බමුණුතුමා. කෙසේද ඔහු සුවසේ වෙසෙනවාද? අනේ සාරිපුත්‍රයාණන් වහන්සේ ඔහු ගැන නම් අසන්නට එපා. ඔබ වහන්සේගේ ඒ මිත්‍රයා ගැන නරක කතා තිබෙනවා. ධනංජානි ආවසෝ බ්‍රාහ්මනෝ රාජානං නිස්සාය ब्राह्मण गहपतिके विलुम्भति ब्राह्मण गहपतिके निस्साय राजानं विलुम्भति यापिस भर्या सद्दा सद्धा कुल सकाल कथा अन्यस्ස भर्या असद्धा कुला आनीता. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ ඔබ ධනංජානි බමුණුතුමා දක්වා මහජනයා මුලා කොට මහජන ජයපල ගසා කන්නට පුරුදු වෙලා බ්‍රාහ්මණ ග්‍රහපතියා සාමාන්‍ය මහජනයා වඩා පක්ෂපාත තමන්ට හංගවලා රජුගේ දේ ලබාගෙන ගසා කනවා. ශ්‍රද්ධාවන්ත ඒ සදහැති වැදගත් පවුලකට අයත් ඔහුගේ ගුණවත් බිරිඳ
මිය ගියා. දැන් ඔහු කිසිම සදහවත් බවක් නැති කිසියෙකුටත් උපකාරයක් නොකරන ස්ත්‍රියක් සරණ පාවාගෙන තිබෙනවා. ඔහුම තමයි ඔබ වහන්සේගේ මිත්‍රයා ගැන කියන්නට තිබෙන්නේ. ඔහුගේ නම කියන විට කවුරුවත් මූණ ඇමුල් කරගන්නවා ස්වාමීනි. එවත්නි ඔබ වහන්සේගෙන් මගේ මිත්‍රයා ගැන දැනගන්නට ලැබුණු දේ පුදුමයි. ඔහු ගැන රටේ පවතින රාවය හොඳ මදි. මම ළඟදීම රජගහ නුවරට ගිය විට ඔහු හමු වීමට යනවා. මෙයින් දෙතුන් සතියකට පසු සැරියුත් තෙරණුවෝ රජගහ නුවරට වැඩම කොට බුදුරදුන් හමු වුණා පින්තුනි. දෙතුන් දිනකට පසු සැරියුත් තෙරුන් වහන්සේ උදෑසන තම මිත්‍රයා ධනංජානි බමුණුතුමා දකින්නට පිටත් වුණා. ඒ යන අතරමඟදී දන්නා කියන බමුණු කෙනෙකුන් හම වෙලා බොහෝම සතුටින් සුවදුක් විචාරා ගෙදරට වඩමවලා දහවල් පිණ්ඩපාතේ පූජා කළා. දන් වළඳා ස්වල්ප වේලාවක් වුණට ධර්මානුශාසනාවක් කළ සැරියුත් මහතෙරණුවෝ තම මිතුරාගේ නිවසට වැඩම කළා. ඒ යන වෙලාවේ ධනංජානි බ්‍රාහ්මණතුමා පානය කිරීම පිණිස විශේෂයෙන් ආරක්ෂා සහිතව වෙසෙන තම එළදෙනගේ කිරි දෝමිනුයි සිටියේ. ඒක අදත් පින්නතුණි දඹදිව පවතින සිරිතක්. තමාගේ ප්‍රයෝජනයට බීමට කිරි එළදෙනකුන් ඇති කරනවා සෑම නිවසකම පාහි. ආමාට ගියාට ඒ හරකුන් ඇති කරන්නේ නැහැ බොහෝම සැලකිල්ලෙන්. ඇතැම් ආගම්වල දේවත්වයෙන් පවා මේ ගවයා සලකනවා. හින්දු ආගමෙහි පවා ඒක අදත් ಭಾರತේ පුරා දකින්නට තිබෙනවා. ඉතින් පින්නතුනි එදා දවසේ එහෙම තිබුණේ. සරියුත් හාමුදුරුවන් දුටු විගසම ගෙතුලට වැඩමවලා උන්වහන්සේට කිරි වේදුරුවක් පූජා කළා. ධනංජානි බමුණුතුමනි දැන් මට කිරි එපා. නෑ ස්වාමීනි දාලේ වළඳන තුරු මේ කිරි ටික වළඳනු මැනවි. බ්‍රාහ්මණතුමනි මම දැන් එද්දී මගදී දාණය වැළඳුවා. එනිසා කිරිත් එපා. දහවල් දාණය පිළියෙල කරන්නටත් එපා. නැවත වළඳන්නට අමාරුයි. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මට විශාල අලාභයක්. මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණු විගසම අද දහවල් දන් ටිකක් පූජා කරගන්නට ඕනේ කියලා. ඉන්පසු මගේ හිතේ බොහෝම දේ තිබෙනවා කියන්නට ඒ මට ලොකු සැහැල්ලුවක් ස්වාමීනි. මගේ අදහස් සුන්නුණා. මේ මගේ බොහෝ ධනංජානි බමුණුතුමනි කලකිරෙන්නට එපා. මම දැන් ආවේ ඔබ සමග කතා කරන්නට තමයි. මම දැන් අර නුගගස යටට ගොස් විවේකීව ඉන්නම්. ඔබ මුකුත් කාබී එතනට එන්න. එවිට අපට ටික වෙලාවක් කතා කරන්නට පිළිවන්. සරියුත් තෙරුන් ඒ මහා වනස්පති නම් නුග රුක මුලට ගොස් දිවා විහරණයෙන් ටික වෙලාවක් ගත කරද්දී බමුණුතුමා එතනට පැමිණියා. දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති වුණා. සාරිපුත්‍රයන් වහන්සේ බොහෝම කලකින් ඔබ වහන්සේ මේ දැක්කේ. පසුගිය කාලේ මට කරදර රාශියක් මගේ අර ගුණවත් සදහවත් බිරිඳ හදිසි ආබාධයකින් රෝගයකින් මේ ගියා ස්වාමීනි. එය මට දරා ගන්නට නොහැකි පාඩුවක්. කනගාටුවක්. කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිණිස නැවත දුප්පත් බමුණු පවුලකින් කාන්තාවක් සරණ පාවා ගත්තා ස්වාමීනි. ඇය බොහෝම ආඩම්බරයි අහංකාරයි. දුප්පත් පවුලකින් තෝරාගත්තේ ආඩම්බර අහංකාරකම් අඩුවේ කියලයි. නමුත් එය හිස් බලාපොරොත්තුවක් වුණා ස්වාමීනි. අනේ මේ ලෝකයේ හැටි. මගේ මියගිය බිරිඳ බොහෝම ගුණවත් මගෙන් අඩු
කාගෙන කටයුතු කිරීම ඇගේ සිරිතක්. කෙනෙක් පැමිණි යම් කිසි අමාරුවක් කීවත් ඒ වාට පිහිට වෙනවා. මහජනයා අතර ඇය ගැන තිබුණේ පුදුම ලැබිකමක්. දැන් ඉතින් බිරඳගේ රෞද්‍රකම් නිසා මිනිස්සු මා කෙරෙහි කලකිරී තිබෙනවා. ස්වාමීනි, මේ වගේ ප්‍රශ්න රාශියක් මැදයි මා ජීවත් වන්නේ කියලා මේ ධනංජානි බමුණුතුමා කියනවා. මට ඔබ ගැන අගුණ රාශියක් දැනගන්නට ලැබුණා. ඒ නිසායි මාත් ඔබ හමු වීමට පැමිණියේ. ඔබ නරක විදිහට රාජ්‍ය සන්තක දීපලා, මහජන සන්තක දීපලා ගසා කන කතාවක් රටේ තිබෙනවා. ඇයි ඔබ එසේ කරන්නේ? ඔය හැටි ධනෙ උපයන්නේ කොමකටද? ස්වාමීනි, සාරිපුත්‍රයාණන් වහන්සේ, ගිහියන් වූ අපට විහෙදම් මාර්ග බොහෝමයි. එනිසා ධනෙ ඉපීමේදී ප්‍රමාද අඩුපාඩු ඇතිවීම පොදුමයක් නොවේ. කුතෝ භෝසාරිපුත්ත අම්හාකං අප්පමාදෝ මාතා පිතරෝ පෝසේ තබ්බෝ පුත්තදාරෝ පෝසේ තබ්බෝ දාසකම්මකර පෝරිසං පෝසේ තබ්බං මිත්තාමච්ඡානං මිත්තාමච්ඡ කරණීයං කාතබ්බං ඥාතිස්සාලෝහිතානං ඥාතිසාලෝහිත කරණීයා කාතබ්බං අතිතිනං අතිති කරණීයං කාතබ්බං කරණීයං කාතබ්බං දේවතානං දේවතා කරණීයං කාතබ්බං රඤ්ඤෝ රාජකරණීයං කාතබ්බං අයම්පි කායෝ හීනේ තබ්බෝ බාහේ තබ්බෝති ආදී වශයෙන් සඳහන් කරනවා. ස්වාමීනි, අපගෙන් කෙරෙන ඉහතගේ මේ කරුණු බලනකොට අපි අප්‍රමාදී පිනට බැඳුණු අය හැටියට දක්වන්නට පුළුවන්. මාතා පිතරෝ පෝසේ තබ්බෝ කිව්වේ ඒ කාරණේ. මව්පියන් පෝෂණය කරන්නට, රැකබලා ගන්නට තිබෙනවා. ඊළඟට අමුදරුවන් පෝෂණය කරන්නට තිබෙනවා. අපගේ ගෙවල් දොරවල් වල, ඉඩ කඩම් වල, කර්මාන්ත ශාලාවල වැඩ කරන පිරිස රැකබලා ගන්නට තිබෙනවා. අසල් වාසීන්ගේ මදි අමාරුකම් ගැන සොයා බලන්නට තිබෙනවා. නෑදෑයන්ගේ ඒ නෑදෑ කටයුතු පිරිමහන්නට තිබෙනවා. අන්ගේ කටයුතු ඉටු කර දෙන්නට තිබෙනවා. මියගිය අයගේ අවමංගල කටයුතු වලට පිහිට වෙන්නට තිබෙනවා. ආගමික කටයුතු, දේව පූජාදිය සපුරා ලන්නට තිබෙනවා. රාජකාරී කටයුතු, අයබදු ගෙවීම් ආදී වැඩ තිබෙනවා. මේ සියල්ලම නොපිරිහෙලා ඉටු කරන අතර අපට බොන්නට ඕනේ. සිත සතුට වන නැටුම් ගෙවීම්, බඳු ඉන්ද්‍රිය පිනවන දේ කරන්නට ඕනේ. එහෙම නැතිව මේ ලෝකේ ජීවත් වන්නට බෑ. මේ කියපු සෑම දෙයකම මුදල් උවමනා කරනවා. වස්තුව නැතිව ඔය එකක්වත් ඉටු කරන්නට බෑ. ධනෙ ඉපීමේදී ප්‍රමාද දෝෂ ඇතිවන්නේ ඒ නිසයි ස්වාමීනි කියලා මේ විදිහට මේ ධනංජානි බමුණුතුමා කියනවා. පින්වතුනි, මේ කතාව අසා සිටි සරියුත් හාමුදුරුවෝ ධනංජානි බමුණුතුමාගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. බමුණුතුමනි, මේ ටික අහගන්න. ඔබ දැන් මට කිව්වා මොහොතකට මත්තෙන් මව්පියන් නිසා ධනය වමනා කරන බව. හොඳයි, ඔබ අදුමිටු කමින් නරකින් ධනය සපයා මව්පියන්ට බෑවා. ඔබ මරණ බිය ඇති වෙයි කියලා නිරය පාලයෝ දැන් ඔබ නරකයට ඇදගෙන යාමට සෝදානම්. ඔබට නිරය ඉන්න එම යමපල්ලෝ කර්ම වේගයේ නිසා පෙනෙන්නට පටන් ගන්න. ඒ අවස්ථාවේදී ධනංජානි ඔබට පුළුවන් ද යමපල්ලනි මා අපායට නම් ගෙන යන්නට එපා. මම අධර්මයෙන් හරි හම්බ කළාට
විය දම් කරාට මව්පියන්ටයි ඒ ඥාන මාව අතහරින්නට කියලා බේරෙන්නට හැකි වේද? බෑ. සාරිපුත්‍රයන් වහන්සේ එයින් මට මිදෙන්න. ධනංජානි බමුණුතුමනි, ඔබේ මව්පියෝ පැමිණ මේ අපේ පුතා අපට හොඳට සැලකුවා. යමපල්ලනි අපායට ගෙන යන්නට එපා කියා බේරා ගන්නට පුළුවන්ද? අහනවා මේ ධනංජානි බමුණගේ. හිතවත් බමුණුතුමනි, ඒ මරණාසන්න මොහොතේදී ඔබ කියනවා මම අධර්මිෂ්ඨ ලෙස අසාධාරණ ලෙස ධනය හරි හම්බ කළා. දූ දරුවන් වෙනුවෙන්, නෑදෑයින් වෙනුවෙන්, අසල්වාසීන් වෙනුවෙන් වියදම් කළා. ඒ නිසා මාව නරකයට ගෙන යන්නට එපා. බේරෙන්නට පුළුවන්ද? බැහැ ස්වාමීනි. එසේනම් අනුන්ට උදව් කරන්නට ගියා වැරදි වැඩ කරන එක හොඳද? නරකයි නේද? සරියුත් මාහිමියන් වහන්සේ දැන් මට තේරෙනවා ස්වාමීනි, වැටහෙනවා. කවර කෙනෙකු වෙනුවෙන්වත් පව් කරන්නට හොඳ නැහැ කියන බව. බොහෝම හරි ධනංජානි, බොහෝම හරි. අපාගත වන මොහොතට රජටවත් ඉදිරිපත් වන්නට පුළුවන් කමක් නැහැ. බේරා ගන්නට, ගලවා ගන්නට. දැන් ඔබට කාරණේ තේරෙනවා. මෙසේ කරුණු කියා ඔහු හොඳ මගට යොමු කොට සරියුත් තෙරුන් වහන්සේ, සරියුත් මා හිමියන් වහන්සේ ආපසු වේලු වනයේට වැඩම කළා. පින්නතුනි, ඒ වගේම තමයි මෙයින් අවුරුදු 15කට 20කට පස්සේ මහලු ධනංජානි බමුණුතුමා රෝගාතුර වුණා. මාස ගණනකට පසු අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. දැන් කිසිම බෙහෙතක් අහන්නේ නැති තත්ත්වයක්. අතේ කිච්චෝ කියන්නේ ඒ අවස්ථාව. බෙහෙත් නාහන අවස්ථාව. බමුණුතුමා තම හිතවත් ඥාතිවරයෙකුට කතා කරලා කියනවා, දැන් මගේ අන්තිම අවස්ථාව. තව දවසක් දෙකක් ජීවත් වෙයි කියා හිතා ගන්නට අමාරුයි. දැන් මට කරන ලොකුම උපකාරය මගේ හිත මිත්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ දැස් පියවෙන්නට කලින් දකින්නට සැලැස්වීමයි. වහා ඔබ දිවගොස් මාගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්න. එසේම සාරිපුත්‍රයන් වහන්සේට මා වෙනුවෙන් වැඳ මගේ තත්ත්වය පහදා දෙන්න. උන්වහන්සේ දකින්න තියෙනවා. එයින් සිටින බව දන්වලා පුළුවන් නම් මෙහි වඩම්වාගෙන ඉන්න කියලා පින්නතුනි සඳහන් කරනවා. මට දැන් කළ යුතු උපකාරය නම් මෙයයි. ඔහු වහා වේළුවනාරාමයට ගිහින් බුදුරදුන් දැක පැහැද වැඳ පින්නතුනි මේ කතාව කියනවා. ධනංජානි බමුණුතුමා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට අර පුද්ගලයා ගිහිල්ලා වැඳලා මේ කතාව කියලා රෝගාතුර වීම දැනුම් දුන්නා. ඉන්පසු සරියුත් තෙරුන් වහන්සේ සොයාගෙන මේ මිතුරු ධනංජානි බමුණුතුමා තද බල ලෙස රෝගාතුරව සිටින බැවින් උන්වහන්සේ දන්වා සිටියා. පින්නතුනි, හොඳයි මා එන්නම්. එහෙම සරියුත් තෙරණෝ හිරු අවරට හැරෙත්ම ධනංජානි බමුණුතුමාගේ පින්නතුනි මාලිගයට වැඩම කළා. අනේ මේ යාළුවාට බොහොම අමාරුයි. දරුවෝ පැමිණ උන්වහන්සේ ගෙතුල ඇඳලා පනවලා, පියාණනි ඔබ තුමන් නිතර නිතර සාරිපුත්‍ර හාමුදුරුවන් වහන්සේ මතක් කළා, සිහිපත් කළා. එතකොට මෙහි වැඩ සිටිනවා. මට විශාල සැනසෙල්ලක්. උන්වහන්සේ
මේ ළඟ වැඩ ඉන්නවා සතුටටපත් ධනංජානිතුමා අමාරුවෙන් ඇස් ඇර අත් දෙක අරගෙන දරුවන්ගේ ආධාරයෙන් එක්කොට පපුව මත තබාගෙන වඳිනවා පින්නතුනි. ඉන්පසු අමාරුවෙන් මෙසේ කියන්නට පටන් ගත්තා. ස්වාමීනි දැන් නම් මට බොහොම අමාරුයි. සෙය්‍ය තාපි පෝසාරි පුත්ත බලවා පොරිසෝ තින් නෝන සිකරේන මුද්දානං අභිමත්තේ ඒවමේව කෝ අදිමත්තා වාතා කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති. බලන්න පින්නතුනි මේන් සඳහන් කරනවා අහෝ දුකයි අංශ මට ඉවසන්නට බැහැ, මට ඉන්නට බැහැ ස්වාමී. එන්නම දුක වැඩි මොන විදියකින්වත් දරා ගන්නට බැහැ. හොඳ හයියක්කාරේ කුලකින් මගේ හිස් මුදුනට අනිනවා වගේ දැනෙනවා. වාතයේ කිපි මෙහෙමයි දුක් දෙන්නේ. යෝධය ඇවිල්ලා පටයකින් මගේ ඔගේ දැනෙනවා. මේ විදිහට හරියට මට වේදනාවක් දැනෙනවා කියලා සඳහන් කරනවා. සාරිපුත්‍රයන් වහන්සේ මගේ තත්වය මෙහෙමයි. අපා දුක් පේනවා දැනෙනවා. මට නම් ඔබ වහන්සේගේ පිහිට මිස වෙන පිහිටක් නෑ. මට සුගති සැපක් සලසා දෙනු මැනව බුද්ධ පුත්‍රයාණෙනි. ඔබ තුමන් කැඳවා ගත්තේ මේ ටික කියන්නටයි. පින්නතුනි සරියුත් මහතෙරුන් වහන්සේ මහා ප්‍රඥෙක්, ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෙක්. උන්වහන්සේ දැනගත්තා ධනංජානි බමුණුතුමාගේ අන්තිම අවස්ථාව පහළ වෙලා මේ කටයුතු කරන්නේ. නරක කර්ම නිමිති නොකියා කියන්නේ අපාදුක් හිතට පේන ආකාරය. යම පල්ලන් ගිනිදැල් ලෝදිය නිමාගේ මනස වෙලාගෙන මේ මගේ මිතුරා අපා දුකින් ගලවා ගැනීම මගේ යුතුයකමක්. මගේ බුද්ධි කාටත් තේරුම් ගැනීමට හැකිවන පරිදි ආදර්ශයක් වශයෙන් මා විසින් මොහුගේ සිත මනස වෙනත් අතකට යොමු කළ යුතුයි. එය මහා කුසලයක්. කෙනෙකුට කළ යුතු මහා පිනක්. මීට වඩා ඒ ශ්‍රේෂ්ඨ සැලකිල්ල මම දැන් සපුරාලිය යුතුයයි අදිෂ්ඨාන කරගෙන සරියුත් හාමුදුරුවෝ කතාව පටන් ගත්තා. පින්තුනි ධනංජානි මිතුරුතුමනි මගේ වචනයට හොඳින් ඇහුම්කම් දෙන්න. දැන් ඔබ බොහෝම අමාරුවෙන් ගොත ගසමිනුයි කීවේ ඔබේ තිබෙන අමාරු තත්වය. ධනංජානි මේ අවීච මහා නරකය බොහෝම දුකයි. හැබැයි ඊට වඩා තිරිසන් අපාය හොඳ බව කියන්නට පුළුවන්. මෙසේ උන්වහන්සේ අපායට වඩා ඉහළින් තිරිසන් අපාය ගැන වර්ණනා කොට මෙහෙම ඇසුවා. පින්නතුනි තං කිං මඤ්ඤසි ධනංජානි කතමං සේයෝ නිරයෝ වා තිරච්ඡානයෝ යෝනියෝ නිරයං භෝසාරිපුත්ත තිරච්ඡානයෝනි සේයාති ආදී වශයෙන් සඳහන් කරනවා. ස්වාමීනි සාරිපුත්‍රයාණනි අපායට වඩා මට තිරිසන් ලෝකය හොඳයි. දැන් එයට මගේ සිත ඇදී ගියයි කියලා. ධනංජානි කොහොමද പ്രേත ලෝකය නොපෙනී යා හැකි තරමක පුදුම බල ඇති තැනක්. තිරිසන් ලෝකේ ඒ බල ඇතිව පේනවා.
මේ තිරිසන් ලෝකයේ පිළිබඳව සිත් අලවන දේ පවසා ලෝකයට යොමු කොට ඒ වීමත් සැරියුත් තෙරණෝ සමත් වුණා. පෙරසේම නැවත මෙසේ ප්‍රශ්න කරනවා. දනං ජානි කතමං සේයෝ තිරච්ඡෙන්ති විසයෝ සේයේ භන්තේ ආදී බොහෝම හරි මිත්‍රය. ඔබේ නිගමනය දැන් කොහොමද හිතන්නේ? මිනිස් ලෝකය හොඳ තැනක්, සැප සම්පත් ලබා ගත හැකි තැනක්, පින්කම් යුතුයකම් ඉටු කර ගන්නට පහසු තැනක්. අර പ്രേත ලෝකය හොඳද? නැත්නම් මේ කියන ලෝකය හොඳද? මගේ සිත සර්ව ප්‍රකාරයෙන්ම මිනිස් ලෝකයට යොමු වුණා. ස්වාමීනි, මට මිනිස් ලෝකයේ සුදුසුයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බලන්න දක්ෂකමක උපායශීලී කමක හැටි මේ මහා ප්‍රඥ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ ආකාරයෙන් ලෝකයෙන් ලෝකය උසස් කොට දක්වමින් චාතුර් මහා රාජිකය ත්‍රාවත් ත්‍රිංශය තුසිතය නිර්මාණ රතිය ඊළඟට පරිනිම්මිත වසවන්ති සංඛ්‍යාත දිව්‍ය ලෝකයේ දක්වාම මනස යොමු කරවලා මෙසේ ඇහුවා. දනං ජානි මගේ මිතුරුතුමනි, දැන් කෙසේද? මේ ඉහළම දිව්‍ය ලෝකය හොඳද? මීට වඩා අතිශයින්ම යහපත් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව හොඳද? ඒ බඹලොව තත්වය මෙහෙමයි. අහගන්න ඇයි බ්‍රහ්ම ලෝකයට හිත යොමු කරවමින් කරුණු පැහැදිලි කළා. දනං ජානි, ඔය බඹලොව යාමට නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බඹ විහරණ ගුණ හතර ඇති කර ගන්නට ඕනෑ කරනවා. එකී ගුණ ඇති කරගන්නේ මෙහෙමයි කියමින් කරුණු පැහැදිලි කළා. පින්වතුනි, දැන් බමුණුතුමාට අන්තිමයි සතර බඹ විහරණයට සිත යොමු කොට සමාධිගත කොට සැරියුත් තෙරණෝ නිහඬව පිටත් වුණා. පින්වතුනි, දරුවන්ට උපදෙස් දුන්නේ මෙහෙමයි. පින්වතුනි, දරුවනි, දැන් පියාණන්ගේ අන්තිම අවස්ථාව. හඬන්නට එපා, කරන්නට එපා. තාත්තාට කළ යුතු ඉහළම උපකාරය මවිසින් ඉටු කළ මහා නරකාදියකට යොමුව පැවති සිත දැන් බඹලොව දක්වා හරවලයි තිබෙන්නේ. දැන් කළ යුතු පිහිටුවා ඇති සිතින්ම ප්‍රාණය නිරුද්ධ වීමට ඉඩ හැරීමයි. මෙසේ අවසාන අවස්ථාවේදී පිළිපැදිය යුතු පිළිවෙල කියා දීලා සාරිපුත්ත මහතෙරුන් වහන්සේ වේලු වනය බලා වැඩම කළා. පින්වතුනි, බලන්න උන්වහන්සේ කලේ කෙතරම් උසස් හපංකමක්ද පින්කමක්ද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ සවස් කාලයේ දම් දෙසන අවස්ථාවේ ජනයා අති විශාල පිරිසක් බණ අසන්නට රැස් වෙලා හිටියේ. භික්ෂු භික්ෂුණී පිරිසක් උදුරෝ අර පිරිසෙන් අහනවා, මහණෙනි, අර ඈත එන්නේ කවුරුන්ද? සියල්ලෝම ඒ පැත්ත බැලුවා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්, මහණෙනි, ඔය මාගේ පුත්‍රයා එන්නේ. එසේ මෙසේ හිතන්නේ අති විශාල ක්‍රියාවක් මාගේ ශ්‍රාවකයෝ විසින් කළ හැකි ඉහළම වැඩක් සිදු කරලා එන ගමනක් ඔය. අපාගත වීමට සිටිය දනං ජානි බමුණුතුමා බඹලොව ඉපදීමට සලස්වා මාගේ පුත්‍රයා පැමිණෙනවා. සියල්ලෝම සාදුකාර දුන්නා මා හඬින්. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ
මෙසේ පවසා වැඩි වේලාවක් නොයෙදීම සැරියුත් මා හිමියන් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට සංඝයා වහන්සේ අතර වාඩි වුණා. කවුරුත් උන්වහන්සේ දෙස බැලුවා. මතක තබා ගන්න සැරියුත් තෙරුන් වහන්සේ දන්නේ නැහැ බුදුහාමුදුරුවන් කර අර කතාව. ඥානන් වහන්සේ ප්‍රශ්න කළා. සාරිපුත්‍රයනි, ඔබ මේ කොහි සිටද එන්නේ? බුදුරජාණන් වහන්සේ තණ්ඩුලපාල ద్వාර කියන මේ ධනංජානි සිටයි මා වඩින්නේ. ඔබ එහි ගියේ කුමන කාරණයක් නිසාද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔහුට අසාධ්‍යයි මට කැඳවීමක් කරලා තිබුණා. ආරාධනාවක් කරලා තිබුණා. මා යන විට ඔහු අපාබියෙන් හඬනවා. මම ඔහුගේ සිත නොදනුවත්වම පිළිවෙලින් ලෝකයෙන් ලෝකයට මෙහෙයවෙමින් බඹලොව දක්වාම යොමු කෙරෙව්වා ස්වාමීනි. හොඳයි සාරිපුත්ත, ඔහුට දැන් මොකද උනේ? කුමක්ද සිදු වුනේ? බුදුරජාණන් වහන්සේ සැරියුත් මා හිමියන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ මම පැමිණියා මිස සමවතට සිත යොමු කරවා ඔහුට සිදු වුනේ කුමක්දයි බැලුවේ නැහැ ස්වාමීනි. සාරිපුත්ත, දැන් මොහොතකට කලින් ඔබ එන අතරේ ඔහු මිය ගොස් බ්‍රහ්ම ලෝකේ උප්පජ්ජී කියන බඹලොව ඉපදුණා. සාරිපුත්ත, ඔබ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව තම කරුණු ටිකක් මතක් කළා නම් ඔහු බඹලොව උපදින්නේ සෝහාන් ඵලයටපත් වෙලා. සෝහාන් ඵලයටපත් ආර්ය ශ්‍රාවකයෙකු වශයෙන්ුයි. විසුම් දෙව්ලොව යැවීමට නොවේ, බඹලොව යැවීමටත් නොවේ. සත්වයා මේ දුකින් එතර කරවීමටයි. තින් නෝහං තාර ඉස්සාමි සංසා රෝගා මහසේලාගේ ස්වභාවය එහෙමයි. තෘෂ්ණාව නසා නැවත නූපදින තත්ත්වයට පත් කරවීමට බුදුරජාණන් වහන්සේලා මඟ කියන්නේ අමා මහා නිවන් දක්වාම දේශනා කරන්නේ. ඒ නිසා මහණෙනි, බණපද 4ක් දේශනා කරතත් අවසාන බණපදයෙන් හෝ පුද්ගලයාගේ සිතට අරමුණු කරගෙන සිත නිවනට යොමු කරමින් ඒ දේශනාව කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, තේරෝපි තං කණං බ්‍රහ්මනා ධම්මං දේශේති ආදී වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරපු කාරණාව උන්වහන්සේ වදාලා සරියුත් තෙරුන් වහන්සේට ඉද්ධි බලයෙන් බඹලොවට වැඩම කොට මිතුරු ධනංජානි බමුණුතුමාට බ්‍රාහ්මණයාට බණට පත් කරලා තතෝ පට්ඨාය එතෙන් පටන් පින්නතුනි චතුප්පදික ගාතං කතෙන්තෝපි නාම න කතේ සීති ආදී වශයෙන් සඳහන් කරනවා. පින්නතුනි, එදා පටන් කවර තැනක භාවකදී හෝ නිවන අවසානයේදී නිවන අරමුණු කරමින් සිත යොමු කොට අවසන් කිරීම සිරිතක්ව පවතිනවා. මේ අද දක්වාම එහෙම සිරිතක් පවතින්නේ මේ කාරණා මුල් කරගෙන. අද උනත් පින්කමක් කරනවාම අවසානයේදී මේ කරන ලද පින්කම් කරන කොටගෙන නිවන් දකින්නට මේ පින් ප්‍රාර්ථනාවක් අපි කරනවා. එතකොට පින්නතුනි, අපට නිතරම
මේ ධනංජානි බමුණුතුමා ධනංජානි කියන මේ සූත්‍රය අපට සිහිපත් වෙනවා. ඒක ඊටාම වැදගත් වූ දෙයක් පින්නතුනි. මේ ධනංජානි සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා මා මුලින්ම සඳහන් කළා මධ්‍යම නිකාය කියන මේ කොටාසේ ත්‍රිපිටකේ එදා උසස් තනතුරු දරූ ඇතැම් අය ධනයේ එපයෝ ආකාරය මෙයින් සඳහන් වෙනවා. එසේම මහජන අප්‍රසාදයේ පැතිරී යන සැටිත් යහපත් බිරිඳක් ගැනත් ඒ වගේම එබඳු ගුණ ඇති කාන්තාවන් පිළිබඳව ලැබෙන යහපත් ප්‍රතිචාරත් මේ කාරණා වලින් පැහැදිලි වෙනවා. නරක ස්ත්‍රීක භාර්යාවකගේ අගුණ රටේ පැතිරී යන සැටින් දක්වනවා පින්නතුනි. ඒ සියල්ලටම වඩා වටිනවා කෙනෙකුගේ මරණ මොහොතේදී පහළ වන ඒ අවස්ථාව බලන්න. ධනංජානි බමුණුතුමා අන්තිම මොහොතේ ගසගසා අර ගොත ගසමින් ඒ මුමුණමින් එදා බොහොම අමාරුවෙන් තමයි කරුණ පැහැදිලි කළේ. පින්වතුනි බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ අපංකමක මහිමය. උන් වහන්සේ නරක අපා අරමුණවල පිහිටි මේ බමුණුතුමා ඉන් මුදවා සිත කෙමෙන් කෙමෙන් දෙව්ලොව දක්වා ඉක්බිතිව බඹලොව දක්වා යොමු කරමින් පින්නතුනි කාරණා දේශනා කළ ධර්මයේ සඳහන් වෙනවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ අවසානයේ පින්නතුනි මේ කාරණා පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේදී පින්නතුනි බුදුරුලෝ පහළ වෙන්නේ මිනිස්යන් දෙව්ලොව යැවීමට නොවේ බඹලොව යැවීමට නොවේ කියලා මුලිනුත් මා සඳහන් කළා. බුදුරුන් පහළ නොවුණත් හොඳ ක්‍රියාවක් කොට සත්වයෝ දෙව්ලොව උපදිනවා. වෙනත් ආගම් දෘෂ්ටි අනුව පිළිපැද බඹලොව යනවා. එහෙත් නිවන් මඟ පෙන්වීමට ලෞතුරා බුදු කෙනෙක්ම ලොව පහළ වෙන්නට ඕමනයි. ඒ නිසයි අපායේ සෑම කුලයකම අවසන් පැතුම නිවන විය යුතු වන්නේ. එබැවින් සියලු දෙනාම දාන සීල භාවනාදී මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරමි. මේකී කුසලයෝ මට සෞඛ්‍යලසුන් නසා ලබා ගන්නට පුළුවන් ඒ අමෘත මහා නිවන පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කළ යුතු උතුම් අවස්ථාවක්. කෙලෙස් දුරු කිරීමට අදාළ පරිදිම කුසල් කළ යුතුයි. නිවන් ලැබීමේ ඒ කායින මඟ මෙයයි. දැන් ඉතින් කවුරුත් මේ සිදු කරගත් ධර්ම ශ්‍රවණමය කුසල බලයෙන් අමා මහ නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න පින්නතුන් සාදුනාදයක් පවත්වන්න. විශේෂයෙන් මේ විදිහේ අවස්ථාවක ඔබ අරමුණු වශයෙන් තබා ගන්නට යෙදුණා. ප්‍රේමා අතුකෝරළ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා සහ රවින්ද්‍රේ අමා බුද්ධිස්ස විජේසේකර යන අයගේ පියාණන් වූ ඒ සුමති විජේසේකර මහත්මයා අභාව ප්‍රාන්ත වේ වසර 19ක් වගේ වෙන අවස්ථාවේ ඒ මුල් කරගෙන පින් පැමිණවීම. ඒ වගේම ශානක ජයවර්ධන මහතාගේ පියාණන් මීට මාස 4කට පෙර නැසී ගිය ටිරෝම් ජයවර්ධන මහත්මයාට පින් පිණිසත් පුතුණුවන් වන ශානක ජයවර්ධන මහත්මයා දිගට පින්නතුන් මෙහි දායකත්වයන් ලබාගෙන කටයුතු කරනවා. තිරිණි අතුකෝරළගේ ආදරණීය මෞතුමිය වන කුමුදුනි අතුකෝරළ මෑණියන්ට දීර්ඝායුෂ පිණිස මේ පින්කම් හිදායකත්වයන් ලබාගෙන කටයුතු කරනවා. ඒ වගේම අරුණි සහ බුද්ධිකගේ දෙමාපියන් වන ඒ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්කම්හි දායකත්වයන් ලබා ගනිමින් කටයුතු කරනවා. ආනන්ද පෙරේරා, ඒ.බී. රණවීර මහත්මයා දිකොට
ඒ පින්නතුන් සිහිපත් කරගෙන එම් නෝනා විතාන මහත්මිය ආදී කොට පින්නතුන් මේ පින්කම්හි සම්බන්ධ වෙමින් කටයුතු කරනු ලබනවා දායකත්වයන් ලබාගෙන මේ වශයෙන් නම් සඳහන් කරන්නට පුළුවන් බොහෝ පිරිසක් අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙමින් දායකත්වයන් ලබාගෙන කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඔබ සියලු දෙනාටම මේ පින්කම් හේතු කොටගෙන බුද්ධ ආදී උතුමාණන් වහන්සේලා විසින් වැඩ නිවීසනෙහි පැමිණ වදාළ සාන්ත සුඛ ප්‍රවරතර අවේදිත සැපැති අති උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙන්නට ධර්ම ශ්‍රවණයෙන් ලබ මෙම ආනිසංසය හේතු වාසනා වේවයි කියන මේ ප්‍රාර්ථනාවෙන් හැමදිනාම සාදුකාරයක් පවත්වන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. සාදු කියන්න. හොඳයි ධර්ම පූජා ප්‍රවෘත්තියට අවස්ථාව. එතන ඇවිල්ලා ඒ පිළිතුරු මහල් සෝදාන කළේ පූජා කරන්න දැන්. අද පින්කමේ දායකත්වය ගැන සඳහන් කළා. විහාරයේ ප්‍රධාන දායකවරුන් කිෂාන් මහත්මයා පිපුලි මහත්මියත් ඒ වගේම රොඩ්නි සහ කනුජා අමීර යෝලා ඒ වගේම රවින්ද්‍රි විජේසේකර මහත්මිය දර්ශන ප්‍රකට බලාපොරොත්තු සිටිනවා. ඒ වගේම පියාණන් කී නෝදා කරලේ